තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. එකන ගමන් මම මේ කෝපය කියන්නේ කොහොමද හැදුනේ කියලා. කෝපය කියන්නේ කොහොමද හැදුනේ කියලා. හැදුන කොහොමද කියලා අහුවාම මොකක්ද දැන් මැටි වලින් හැදුනේ. මැටි වලින් කෝපය හැදුනේ. එතකොට මැටි වලින් කෝපය කුක්කෝ මැටි. මැටි නෑ. දෙමැටි නෑනේ කෝපය. මැටි. ඒතර ඔය තියෙන මැටි දැන් කෝ මැටි. දැන් අපි කොහොමද නෑ මැටි වලින් මේ තියෙන්නේ. හැබැයි ඒක මැටි කියන්නේ අපිට මේකට කවුරු මේකට මැටි කියලා විවහාර කරන්නේ. මේකට කෝපය කියලා කියන්නේ. ඉතින් අපි කෝ මේ මැටි වලින් කියලා කියන්නේ බෑ. දැන් මේ මැටි වලින් කිව්වොත් එහෙනම් කලින් මැටි වලින් හැදුනේ කලින් මැටි වලින් හැදුනේ මේ කෝප්පේ කිව්වේ. ඒක කලින්නේ මැටි. ඉතින් මෙතන කෝප්පයක් හදා ගන්න බෑනේ. කලින් නම් මැටි මෙතන කෝප්පයක් හදා ගන්න බෑ. ඒක දැන් මෙතන කෝප්පයක් තියෙන විදියක් නෑනේ. මැටි වලින් කෝප්ප හැදෙන්නේ. හැබැයි ඇත්තත් ඒක. ඇත්ත ඒක උනාට එහෙම එන්නේ නැහැ. බලන්න කොහොමද විදිහට අපිට මේකට මේක හේතු කල්පනාවකින් න්යාය කලින් මැටි නිසා මෙහෙම කෝප්පේ වුණා කියලා අපි නිකන් කල්පනාවක් විතර ඇත්ත ඒක නෙමෙයි. දැන් තියෙන කෝප්පෙට මැටි කියලා විවහාර කරන්නේ නැහැ. මැටි නැතුව දැන් කෝප්පෙත් නැහැ. මැටි නැතුව කෝප්පේ තියෙනවනේ. හැබැයි මේකට දැන් මැටි කියන්නේ නැහැ. අපි ලෝකේ දකින හැම එකක්ම අපි කරන්නේ අපි බොරු වැඩක්. එහෙනම් අපි හැම වෙලේම කරන්නේ දැන් අපි හිතමුකෝ දැන් මෙතන බුලත් හැදෙන්නේ කොහොමද කියලා අපි හැවුවොත් අපිට කියන්නේ වැලෙන් අර පස් වලින් කාර්ය අරගෙන කරන්න කියන්නේ බුලත් තුනේ එහෙම කියන්නේ. එතකොට දැන් එහෙම එකක් මේක නේ බුලත් තුනේ. හැබැයි ඒ කාරණා ඒ හේතු ටික දැන් මේක නැත්තම් මේ බුලත් ටික ඉබේනේ පහළට. හැබැයි ඒ හේතු ටික බුලත් කොලේ දුනා මේ බුලත් කියන්නේ. මේක පස් තියනවා වතුර තියනවා පසු වතුරයි නම් මේ දින බුලත් කියන්න පුළුවන්. බෑ. හැබැයි ඒ හේතු නැත්තම් ඒත් මේක බුලත් කියන්න බෑ. බුලත් දෙන්නේ නැහැ. ඒක අපිට මේක එහෙම නැතුනොත් අපිට කියන්නේ බුලත් ඉබේ ආවා. ඉබේ ආවද බුලත්? නෑ. හේතුන් කියනවා හේතුව කියන්න බෑ නේද? ඒ කියන්නේ මෙතනදී අපි අරව කල්පනා කරනවා. දැන් ඔයාලට පේනවද බුලත් ගලක් ඉඳුවර පස්සේ හේතුවක් පේනවද බුලත් කොලේ නෑ. ඒකෝනේ බුලත් කොලේ ඉබේ දෙන්නේ. ඉබෙත් හේතුව මොකද්ද? හේතුව මොකද්ද කියනකොට අපිට හේතුව මේ බුලත් කොලේ නෑ. බුලත් කොලේ කියනකොට ඉබේ වෙලත් නෑ. මැටි කියනකොට කෝප්පේ කියනකොට මැටිත් නෑ. හැබැයි සිද්ධියක ඕන එකක් එක්ක කල්පනා කරලා බලන්න ඕනේ. සිද්ධිය දැන් මේ ලෝකේ අපි මේ කතා කරන හැම එකක් එක්කම සිද්ධිය ඒක මොනවාට අපිට කතාවක් එන්නේ. ඒක බුදුන් වහන්සේ අලුතෙන්ම කියන එක නෙමෙයි. ඒක තමයි සත්‍යය. සත්‍යයේ ඒ කාරණා. හැබැයි ඒ කාරණා සත්‍ය වුණාට අපිට ඒකට අපිට මොකක් හරි එක ඉන්න ඕනේනේ. ඒ නිසායි මනසින් ගොඩනගා ගන්නවා වෙන මොකක් හරි එකක් මේ කෝපේ හැදුනේ මැටිය විදිල්ලා මෙහිමයි කියලා අපි මනසින් ගොඩනගනවා. දැන් මේක මැටි දිනවද? නෑ. මනසින් ගොඩනගනවා. ඇත්ත දෙන්නේ. ඒක තමයි ඉදප්පච්චිතාව. ඉදප්පච්චිතාව කියලා කියනකොට ලඟ වෙන්න බෑ. ඇත්ත
ඇත්තත් ඒක බුදුන් වහන්සේ කියන්න ඕනේ. බුදුන් වහන්සේ පෙතර වීම තමයි ඒක සිදු වෙන්නේ. සත්‍ය වෙන්න. බුදුන් වහන්සේ පෙන්නන්නේ හැම වෙලේම සත්‍ය. අපේ මෝඩකම තමයි බුදුන් වහන්සේ ඉස්මතු කළ පෙන්නන්නේ. තේරුණාද කිව්වේ? බුදුරණන්ගේ කියන පරිසම්පාදයේ ඉඳපැති සාධන එතකොට මේ ලෝකේ කියන පරිසම් ලෝකේ සාධාරණ පරිසම්පදරේ ඒක කතාව ඒක ඇත්තටම අපි හිතන එකක් විතර ලෝකේ. දැන් ලෝකේ කොහොමද අපි හිතන එක. ඒ කියන්නේ ඒ මැටි වලින් මේ කෝප්පේ හැදෙනවා කියනකොට ඒ කියන්නේ ඒක කියන්න බෑ උනාට. අපි කිව්වට ඇත්තයි කියලා හිතන කිව්වට කියන්න බෑ. දැන් මේ මැටි වලින් මේ කෝප්පේ කියලා කියන්නේ කොහොමද? එතකොට මේ කෝප්පේ මැටි නෑනේ. අපි මැටි කියලා අපි කෝප්පේ කියලා කියන්නේ කොහොමද? හේතුව ඒක වෙලා නේද? දැන් මේක මැටි නෑනේ මේකනේ. හේතුව ඒක වෙලා නම් කියන්න බෑ. ඒකෝන මේක මැටිකෝ. මෙතන නම් හේතුව තියෙන්නේ කොහොම මේක මැටි? මේකට අර කෝප්ප කියලා නේ කියන්නේ. කුඩු කරනවත් මැටි හම්බෙන්නේ. කෝප්ප කුඩු හම්බෙන්නේ නැහැ. නේ? හැබැයි මැටි වලින් තමයි කෝප්ප හැදුනේ. මැටි වලින් කෝප්ප හැදුනේ. මැටි වලින් කෝප්ප හැදෙනවා කියන කාරණාව කතා කරනකොට ඒකට ඒ කියන්නේ ඇත්තට ලං වෙන්න බෑ. ලං වෙන්න පුළුවන්ද? ඇත්තට ලං වෙන්න බෑ. ඇත්තට ලං වෙන්න බෑ කියන්නේ අපිට ඒ කියන්නේ ඉන්න බෑනේ. ඉඳීමක් ඉන්නේ නේ. අන්න එක තමයි විතර වෙන්නේ. ඇත්ත කියන කාරණාවක ලං වෙන්න බෑ. අපි මනෝලෝක ගොඩනගාගත්තා පස්සේ ළමා ලං වෙන්න පුළුවන්. මේ මනෝලෝක වල ඉන්න ඕනෙකම කියන්නේ පිස්සු කියලා නේ. නැද්ද? මොඩකම පිස්සුකමනේ. ඉතින් අපි නම් ඒ ඇත්ත කතා කරන්නේ නැතුව ඇත්ත ලං වෙන්නත් බැරි එක. අපි ලං වෙලා ඉන්නේ පිස්සු නිසා. මොඩකමයි පිස්සු නිසා. ඔන්නෝක තමයි බුදුරණාහි දෙන්නේ. ඒක උදාහරණයක් දෙකක් තමයි නැති ඉන්නේ කියනකොට රෝපේ කතා රෝපේ කියන්නේ බෑ කියන්න. කියන්න බෑ. හැබැයි ඒක තමයි ඇත්තේ උනේ. මැටි වලින් කෝප්පේ. හැබැයි මේ දෙක කතා වෙන වශයෙන් කෝප්පේ කතා කරන්න බෑ මැටි නැතුව. මැටි කියන්නේ කෝප්පේ කතාවක්. කෝප්පේ කතාව දිනවද? නෑ. කෝප්පේ කියන්නේ මැටි කෝ. අය මේකට මැටි කියන්නේ නැහැ කවුරු. මුළු ජීවිතේම ඔහොම එකක් ඔය විදිහට ජීවිතේ ඇත්ත හොයනකොට ඉතින් ලංවීමක් දෙන්නේ. හිතන එකත් ඒ. හිතීම හැම එකම ලංවීමක් මං ලං වෙනවා කියන්නේ මම කියලා ලංවීම බොරුවක්. දැන් අපට පුළුවන් ද හිතවිල්ලක් නැතුව ලං වෙන්නවක්වත්. දැන් අයි මොකක් හරි ඉන්නවා කියන්නේ හිතවිල්ලක් එක්කනේ. මොකක් හරි ඉන්නවා කියන්නේ හිතවිල්ලක් එක්ක. නැතුව ඉන්න බෑනේ. හිතවිල්ලක් එක්ක. ඉතින් හිතවිල්ල ඉබේනේ එක. ඉබේ හිතවිල්ල එනවා නම් අපට ඕන දැන් අපි දැන් අපට ඕන විදිහට හිතන ඒවා තියෙනවා. එතකොට අපට ඕන විදිහට හිතන්නත් බෑ. ඒ කියන්නේ අපි කියනවා ඉබේ නම් එන්නේ මේක හිතවිල්ල. අපට කියන්න පුළුවන් රාගය, ද්වේෂය මොනවා හරි ඔය හිතන ඒවා දැන් අපට පාලනය කරන්න බෑනේ. ඒක අපි පාලනය කරනවානේ. හැබැයි අපි නම් කරන්නේ. එහෙනම් අපට අනිත්‍ය වෙන්න කටයුතු කරන්න පුළුවන්. නේද? අපි අකමැති වල එන දේ කටයුතු කරන්න පුළුවන්. ඉබේ වෙනවා නම් අපට පාලනය කරන්න බෑ. ඉබේ වෙනවා නම් අපට පාලනය කරන්න බෑනේ පොඩ්ඩක්. අපි කරන්නේ නම් අනිත්‍ය අපි අකමැති වල එන්න වෙන්න තියෙනවා. කවුරු හරි දානවා නම් ඒක කොහොමද වෙන්න බෑ. එතකොට අපි දැන් අපි ඉන්නේ මොන විදියකටද? අපි එක්කෝ ඉන්නේ මේ එනවා මේ හිතවිලිචි.
ඉබේනේ. ඔන්න මේ පැත්තේ ඉන්නවා. ඒක බොරුවක් නැත්තද? ඒතර මෝඩකමක් නේද? මෝඩකම. ඔන්න ආයෙ ඉන්නවා. මම හිතලා කියන්නම් ඔය කාරියට. දැන් අපි හිතලා කියන අපි තමයි මේක කරන්නේ කියලා. ඒකත් එන මෝඩකම. ඉතින් අපි ජීවිතේ ඉන්නේ මෝඩකම. නැද්ද? ජීවිතේම ඉන්නේ මෝඩකම. හේතුව කියන ඇත්තටම හේතුවයි ඵලයයි කියන මේ දෙක දැන් එහෙනම් අපට ප්‍රශ්නේ එන්නේදී අපේ ප්‍රශ්නයක් කියනවානේ. ඇයි හිතෙන්නේ කියලා ප්‍රශ්නේ. මොකක් නිසාද හිතෙන්නේ කියන ප්‍රශ්නේ එන්නේ. හිතන්නේ මොකක් නිසාද? ඒතර මොකක් නිසාද හිතන්නේ කියන කාරණාව එනකොට දැන් ඒ මම මේ වෙන්නේ සාමාන්‍ය සරල උදාහරණයක් එක්ක පෙන්නන්නේ. මොකද ඒක අපිට ටිකක් තේරුම් ගන්න දෙයක්. නමුත් ඔන්න ඔය පැත්ත තේරුම් ගන්න අපට අමාරුයි. ඒක තමයි අර බුදුන් වහන්සේ වෙනම විග්‍රහයක් දීලා තියෙන්නේ. ඒකත් ඒක බුදුන් වහන්සේ ඒක දුන්නේ පවා ඒ සමාජයේ විමුක්තිකාම හොයන්ගේ වෙනම විග්‍රහයක් ඔය නාම රූප කියනවා විඥාන කියනවා තව ඒවා කියනවා. මොකද ඒක අපට මේ ලෝකයේ දෙයක් ලෝකේ කාරණාවක් වගේ බලන්න බෑ. මේක නම් අපට මැටි වලින් කියලා ලෝකයේ දෙයකින් පෙන්වන්න පුළුවන්. පෙන්වන්න පුළුවන් කියන්නේ අපට කියලා දෙන්න. නමුත් ඒකේ සිද්ධාන්ත වලට පස්සේ ගැලපෙන්නේ නැහැ. දැන් මේකේ සිද්ධාන්ත මේකේ කියලා දෙන්නවත් පෙන්වන්න බෑ. අර වූ වෙනම විදිහට විමුක්තියක් ඇටියෙට මේක හොයන්නේ. එතකොට දැන් අපි ගත්තොත් මම ඒ කාරණාවම කියනවා දැන් අපිට මම හේතුව කියන්නේ හිතන්නේ ඇයි කියනකොට ඉබේ. හිතන්නේ ඇයි කියනකොට මමනේ. හිතන්නේ ඇයි කියනකොට ඉබේ. හිතන්නේ ඉබේ. හිතන්නේ මමනේ. හිතීම කොහොමද වෙන්නේ? ඔකනේ හරි ප්‍රශ්නේ. හිතීම කොහොමද වෙන්නේ? ඔන්නෝක තමයි හරි ප්‍රශ්නේ. හිතීම කොහොමද වෙන්නේ? එතන හිතීම වෙන්නේ කොහොමද කියනකොට අන්න එහෙනම් හිතීම වෙන විදිහට අනිවාර්යෙන් හේතුවක් තියෙන්න එපානේ. අනිවාර්යෙන් හේතුවක් තියෙනවා. ඒකට දැන් හේතුවම හිතීම නම් දෙකම එකයි නම් ඒත් තිබෙන්නේ. හේතුවම හිතීම නම් දෙකම එකයිනේ. ඒත් තිබෙන්නේ. එතකොට දැන් හිතීම කියන කාරණාව එක්ක හේතුව නැත්තම් හිතීම වෙන එකක් හේතුව වෙන එකක් නෑ. දැන් හිතීම හේතුව නම් හිතීම ඉබේ. හිතීම වෙන එකක් හේතුව වෙන එකක් නම් ඒ හිතීම එතකොට දැන් හේතුවෙන් කියන්නේ කොහොමද? ඒත් ඒකට තනි හුදකලා බවක් නැද්ද? ඒ තනි හුදකලා බවක් තියෙනවා. හිතීම වෙන එකක් හේතුව වෙන එකක්. දෙකම එකක් නම් ඒක කතා කරන්නේ. දෙකම දෙකක් නම් ඒක කතා කරන්නේ. හැබැයි හේතුවක් එක තමයි හිතීම වෙන්නේ. එහෙනම් හේතුවයි ඵලයයි කියන්නේ දෙකක්. හැබැයි දෙක අවස්ථා දෙකක් නම් වෙනින් වශයෙන් දෙකක් නම් හිතීම කියන කාරණාව අනිවාර්යෙන් ඉබේ යන්න වෙනවා. දෙකම එකක් වුණා නම් අනිවාර්යෙන් ඒත් ඉබේ යන්න වෙනවා. හැබැයි මේක දෙකක් වුණාට මේක අවස්ථා දෙකක් නෙමෙයි. අවස්ථා දෙකක් නෙවෙයි නම් අපිට හිතීම හිත වෙන් කරන්න පුළුවන්. වෙන් කරන්න බෑ. වෙන් කරන්න බෑ නම් අපි හිතීම හරි කියලා ගන්න කොහොමද? වෙන් කරන්න බෑ නම් දැන් අපි හිතීම හේතුවකින් අපි හිතීම එක්කනේ ඉන්නේ. හිතීම හරි කියලා ගන්න පුළුවන් බෑ. අපි කොහෙන් ගියත් මොකකට හරි ලං වෙනවා. ඔය මෝඩකම තමයි අයින් කරන්න බුදුන්. ජීවිතයේ තියෙන සම්නිකර මෝඩකම අයින් කරා. අයින් කරනවා කියන්නේ මේ හිතන්න දුන්න විදියට හිතනකොට මේ මෝඩකමට ඉඳන්නේ. ඒ කියන්නේ දැන් ඒ කාරණාව ටිකක් ගැඹුරුයි. දැන් ඒක පෙන්වන්න බෑ. දැන් මම ඔය හිතීම හේතුව ගැන කතා කරාට දැන් අපි දැන් නාම රූප කිව්වා මොනවාද මල්ලි අලුත් වචන ටිකක්. ඒක නිසා ඒක මේ අපි අලුත් වචන ටිකක් විතර එකට දාගන්න. ඒක හරිය ගැලපෙන්නේ නැහැ. වචන ටික දාගත්තා. ඒක අපි ඒ වචන වලින් පෙන්වන කරුණු පවා අපිට
අර්ථාන්විත වෙලා දැන් මේක නම් මැටි වලින් කෝප හදනවා කියන එක සාධාරණයි අපිට තියෙන විවහාරයනේ. අරක එහෙම අපිට කතා කරන්න බෑ. අපි ඒක ඉස්සලා ඒක අර මම කියන්නේ හැම වෙලම ඉගෙනගෙන ඒක හුරු කරගෙන මොකද මේ ගැඹුරු දේවල් වලට ඒක ඉගෙන ගන්නට. ඒ කරුණ. ඒ කාරණා කියන්නේ වෙන්නේ තමයි ඒ සත්‍යයක් උදාහරණයක්. ඔව් ඒක තමයි මම කෝප උදාහරණ දෙන්නේ එකත් එක්ක. මොකද අරවා අපට පෙන්වන්න බෑ. මේක නම් අපිට කියලා දෙන්න පුළුවන් පෙන්වන්න කෝප්පේ මැටි එකේ. අරක පෙන්වන්න බෑ. අපිට කියන්න විතරයි පුළුවන්. අපි ඒකට හිතීම කියන එකට අපි ගත්තොත් එහෙම හිතෙන්නේ හිතීම වෙන්නේ. අපි කියන බුදුරණාහි කියපු විදිහම සාමාන්‍යයෙන් හිතෙන්නේ හිතීම වෙන්නේ. ඒක හිත කියන්නේ එකක් හිතීමකින් තව එකක්. නෑ? හැබැයි දෙකම එකක්ද? දෙකම එකකුත් නෙමෙයි. හිත කියන කාරණාවෙන් හිතීම කියන එකක් විතර. හැබැයි හිතීමයි දෙකක් නෙමෙයි. හැබැයි එකකුත් නෙමෙයි. ඊළඟට අපිට තව ඔතනින් හරිය යන්න හිත කියන්නේ මොකක්ද? ඔන්න ඔය දිගට හොයාගෙන යන්න ඕනේ. දැන් මම සරලව ලං වෙන්නම තමයි මම අර කිව්වේ හිතයි හිතීමයි කියන්නේ. හිතීම කියන එක වෙන්නේ හිතේ. හිත හේතු කරගෙන තමයි හිතීම දෙන්නේ. හිත කියන කාරණාව හිත කියන කාරණාවම තියෙන, ඒ කියන්නේ හිත කියන එකම විතරක් තියෙනවා නම් හිතීමයි හිතයි දෙකක් වෙලා නැහැ. හේතුවයි ඵලයයි වෙලා නැහැ. එතකොට මේක දෙකක් අනිවාර්යයි. හැබැයි දෙකක් වුණාට හිතීම වෙන්ව තියෙනවා, හිත වෙන්ව තියෙනවා. එතකොට වෙන්නේ නැහැ. වෙන්ව තියෙනකොට වෙන්නේ නැහැ. එකට තියෙනකොට වෙන්නේ නැහැ. කතා කරන්න බෑ. හැබැයි තිබි යුත්තේ නම් එකට නේද කොහොමද? අපි එකට කියලා ගන්නකොට අපිට දෙකම එකක් වෙලානේ. ආයි ඉබේ කියලා කිව්වා. ආයි හේතුඵලයක් නැහැ නේද උට? කොහොමද වෙන්නේ මේක ඇතිකල්ලි මේක. මේ හිත ඇතිකල්ලි මේ හිතීම. හැබැයි මේ හිත ඇතිකල්ලි මේ හිතීම කියන කාරණාව ගත්තාම අපට කිසි වෙලාවක අපට බලන්න ගේම් පුළුවන් ද කියලා කියන්නේ. අපට අපි එක පැත්තට ලං වෙනානේ. එක හිතින් පැත්තට ලං වෙනවා. එක්ක හිත පැත්තට ලං වෙනවා. ඒතන කීමන කියන්න බෑ. එහෙනම් මේ ක්‍රියාවටම ලං වෙන්න බෑනේ. මේ සිද්ධියටම ලං වෙන්න බෑ. මේ සිද්ධියට ලං වෙලා කරන වැඩපිළිවෙල මොකටද? ඔන්න ඔය විදිහට ඔය කාරණා ජීවිතේම හොයන්න සිහියක් ඕන. වීර්යයක් ඕන. ඔය හිතන ගතිය ඕන. ඔය ඔක්කොම එනකොට යෙදෙන්නේ නැහැ. අන්න ඒකයි. නම් පුංචි උදාහරණයක් කියන්න මේක මේවටම හිත යොමු කරගෙන ඉන්නවා කියන කාරණාව. ඇත්තටම අර ධර්මය අපදුනා කියන එක නෙමෙයි. දැන් ඔන්න බලන්න මම අහලා තියෙන කතාව. ඇල්බර්ට් අයින්ස්ටයින් උන්නේ ගෙදරට යන පාර මතක නැහැ. ටෙලිෆෝන් නම්බර් එක මතක නැහැ හැලු ගෙදර. කෑවද කියලා මතක නැහැ. දැන් එතකොට එයා මොකද්ද කරන්නේ අපිට මේක පිස්සුවක් නේ ලෝකෙ. දැන් එදිනදා ජීවිතේ කටයුතු දේ ඒ කාරණා එක්ක එකතු වෙලා නැහැ නේද කියන්නේ. එකතු වෙලා නැහැ. කෑවද කියන එකත් එකතු වෙලා නැහැ. හිත මේ ගෙදර පාර ඒකවත් එකතු වෙලා නැහැ. එතකොට මේක පිස්සුවනේ ලෝකෙට. හැබැයි එයා මොකක් හරි ඉන්නවනේ. එයා වෙනම දෙයක් හිතනවා. ඒක එක්ක ඉන්න නිසා දැන් අරවා ඉතිලද? අරවා ඉදිලා නැහැ. අකොට හිතෙන්නේ උට ඇල්බර්ට් අයින්ස්ටයින් පිස්සු කියලා. ඒ පිස්සු නෙමෙයි. එයා වෙන්නේ එකේ ඉන්නේ. ඒක සාමාන්‍ය දැන් ඒ කාරණාව සාමාන්‍ය ලෝකෙට වෙනස් නේ. බුදුන් වහන්සේ ධර්මයට හාත්පසින් වෙනවා. ඒක අර මේ ළඟදී කරපු දේශනාවක පෙන්වන්නේ මේ ලෝකයා සැපයි කියන එක ආර්යව දුකයි කියනවා. ආර්යව සැපයි කියන එක ලෝකයා දුකයි කියනවා. ඔබ තමයි සදා. ලෝකයට එක පිස්සුවක්. හැබැයි ආර්යයට පිස්සුවක් නැහැ. ආර්යයා හොඳයි කියන කාරණා මේක ලෝකයට ඒක නරකයි. නැත්නම් අපිට සාධාරණ නැද්ද? තමන්ගේ දරුවා මෙතන දාලා යද්දි උරු දාලා ගියොත් අහකවලන් හිටියන් හැංගීමක් කොට දෙනකොට ලෝකෙට මොකද මේ අඬන බබෙක් මෙතන දාලා ගියොත් එහෙම ඒ සාධාරණ ලෝකෙට අසාධාරණ නැහැ ඒක කරනවා. මුගේ තියෙන මේ කරුණාවක්වත් නැහැ නේ. ඒක ලෝකෙට.
ඒකත් එක එකතු වෙනවා කියන්නේ ඒක. අර එකතු වීමේදී නේ. මේක අමූල ධර්මයක්. අමුතු කියන ආශ්චර්ය ධර්ම. ඉතින් එහෙම ඉන්නකොට මේ ප්‍රශ්න නෑ නේ මොකද? ප්‍රශ්න දැන් අර ඇල්බර්ට් අයින්ස්ටයින් වගේ අර ටික එන්නේ නැත්තම් සාමාන්‍ය පුතජන විදියට මේ හිතන්න එනකොට සමාධියක් හැදුවමත් එහෙමයි. සමාධියක් වඩන කෙනෙක් සමාධිය වශී කරගෙන ඉන්නකොට අර කරුණු ටික දෙන්නේ. දැන් හැබැයි වෙන එකක් අල්ලගෙනනේ. දැන් මෙතන තියෙන්නේ එහෙම අල්ලගෙන ඉමුත් නැති එක. අන්න ඒක වෙනස්නේ. දැන් මම ඒ දැන් අපට තේරුම් ගන්න මම ඔය කිව්වේ. ඔව් අපට තේරුම් ගන්න දැන් අපට දැන් තේරෙන විදිහට හිතීම හේතුවක් කියලා නෑ හිත හේතුවක් කියලා හිතීම ඵලයක් කියලා. මේ අපට තේරෙන මට්ටම මේකනේ. අපි දැන් තේරෙන මට්ටම ගත්තාම අපි හිතන්නේ හිතෙන්නේ. ඒ කියන්නේ හිත කියන හේතුව හිතීම කියන ඵලයක් කියලා. හැබැයි මේ දෙක අපි වෙන වශයෙන් ගන්න ගියොත් වෙන වශයෙන් ගන්නත් එකට ගන්නත් අවස්ථා දෙකකුත් නෙමෙයි. දැන් අපි එහෙනම් අපි සත්‍යයට ලං වෙන්න ඕන නම් බොරුවට ලං නොවෙන්න ඕන. අපි මෙහෙම හිතන්නේ. අපි හිතීම හා දැන් වෙන්නේ හරි. මේ පැත්තට ලං. ආන් අර හිතෙන් කියන්න පුළුවන්ද? හිතන්නේ? ආන් අර හිතේ බැලන්නේ. එහෙම තමයි. අපි උනේ ඵලයේ පැත්ත හේතු පැත්තට ලං වෙනවා. හිත පැත්ත. ආන් හිතීම කියන්න පුළුවන්ද? ඒත් බෑනේ. කියන්න බෑනේ. එතකොට එහෙනම් මේ දෙකම කියන්න බෑනේ. දෙකම කියන්න බෑ දැන් මේ හිත නිසා මේ හිතීම. මේ හිත නිසා මේ හිතීම කියන කාරණා කියනකොට දෙකම එකක් නේ. නැද්ද? දෙකක් විතරනේ කොහොමද? අපිට කියනවාද මේ හිතින් අර හිතීම. ඔව් මේ හිත නිසා අර හිතීම. මේ හිතීම නිසා අර හිත. මේ හිතීම වෙන්නේ අර හිතේ. කොහොමද වෙන්නේ? ඉතින් ඒක වැරදි නේද? දැන් අපි ලෝකෙ මට්ටමකට වැරදි නේද? හිත හිතීම දෙකම එකක් නා. ඒතරදී. ඉතින් අපි ඔය වැරදි දෙක හා එකතු වෙලා නැද්ද? වැරදි දෙක හා එකතු වෙලා. ඒක මෝඩකමද නැද්ද? ඒක මෝඩකම. එහෙනම් මොකද වෙන්නේ? දැන් ඔය දෙක කොයි විදිහට ගියත් ගන්න බැයි නම් ඇත්ත එක්ක බලනකොට ඔය කිසිම විදිහකින් එකතු වෙන්න බෑනේ. එහෙනම් කිසිම විදිහකින් එකතු වෙන්න බෑ කියන්නේ මල්ලි මේ. වෙලෙක එකතු වෙනව නෙමෙයි. එකතු වීමක් කිසිම විදිහකින් ඉන්නේ. එදෙන්නේ නෑනේ. ඇත්ත එක්ක බලනකොට එකතු වීමක් කිසිම විදිහකින් ඉන්නේ. හිතීමෙක් එකතු වෙන්නත් බෑ, හිතේක එකතු වෙන්නත් බෑ. හිතයි හිතීමයි දෙකම එකක් කරලා එකතු වෙන්නත් බෑ. හැබැයි මේක ඇත්ත. ඉතින් ඇත්ත දිහා බලනකොට එකතු වෙන්නේ නෑ. ඒ කියන්නේ මොකක්ද? නිදහස් වෙනවා කියන්නේ. නේද? ඇත්ත දිහා බලනකොට එකතු වෙන්න බෑ කියන නිදහස් වෙනවා කියන්නේ. ඇයි එකතු වෙන්න බෑ කියනකොට අල්ල ගැනීමක් නේ. එහෙනම් අන්න නිදහස් වෙනවා. ඔකෙන් ජීවිතයේ මුළුල්ලේ හැම එක දැන් ඔය මම අර අපිට දැන් තේරුම් ගන්න දැන් ඔක වෙනවට පටිච්චසමුප්පාද කරුණු එක්ක වෙනව බලන්න ඕනේ. ඒවා ඉතින් අර ඒවා අපි බලන්න ගියාම අපට වෙන්නේ අර නිකන් ලේබල් කරන එකයි. දැන් මේක ලේබල් කරන්න ඕනේ අපිට නිකන් සාමාන්‍ය තේරෙනවනේ. හිතීම කියන එක හිතෙන් වෙන්නේ කියලා. ඒකයි මම ඒ කාරණාව. නැත්නම් අරකේ අපි ඔන්න ලේබල් කරන්න යනවා. ලේබල් කරලා අපිට ඔය විදියට යන්න බෑ. ඇයි? ඇයි දාන්න පුළුවන් ඕනන්නේ? අර දැන් අපට ඒ සම්බන්ධයක් නෑ. දැන් ඔන්න අපි ගත්ත මම හිතීම කියන එකට මම ගන්නම්කෝ සංස්කාර කියලා. නැත්නම් මම ගන්නම්කෝ විඤ්ඤාණ කියලා. හිතීම කියන ගන්න. එතකොට අපිට ගන්න පුළුවන් හිතීම කියන එකට විඤ්ඤාණ. විඤ්ඤාණය හේතුව නාම රූප. දැන් අපිට ඒක නෑ සම්බන්ධයක් නිකන් මේක හොයන්නේ. ඉතින් අපිට පොඩ්ඩක් නාම රූපෙන් තමයි කියන්න පුළුවන් ඕනන්නේ. කියන්න පුළුවන්. ඇයි ඉතින් අපිට ඒක සත්‍යවාදී නේද? සත්‍යවාදී නිසා අපිට මේක කියා ගන්න පුළුවන්. ඔන්න ඕකයි වෙලා තියෙන්නේ. නාම රූපේ විඥානික කියලා මේක කියා ඉන්න. ඇයි මේක අපේ ජීවිතේ ප්‍රායෝගික වෙලා නැහැ. අපි අඳුරවට ගන්නවා. දැන් එකතු වෙන්න පුළුවන්. ඇයි බැයිද? ඇයි දැන් විඥානීය කියලා අපි ඔන්න ගත්තා. හරි කිතීම. ඒක අපි විඥානීය කියලා ගමු. නැත්නම් අපි සංඛාර කියලා ගමු. සංඛාරය ඔන්න ස්පර්ශය. දැන් අපිට පුළුවන් අර ටික හොඳට කල්පනා කරලා තේරුම් ගන්න පුළුවන්. දැන් හේතුව තේරුම් ගන්න පුළුවන්, ඵලයක් තේරුම් ගන්න පුළුවන්. හරි මේක තමයි හේතුඵල. දැන් මොකද වෙන්නේ?
අපිට ගෝචර නැති එකක් නෙමෙයි මේ කල්පනා කරේ. දැන් මේක එකතු වෙනවද නැද්ද? දැන් අපිට මේ න්‍යායත් එකතු වෙන්න පුළුවන්. ඒක නිදහස් වෙන්නේ. ඒකයි බුදුන් වහන්සේ එක එකයිට එක එක විදිහට මම කියන්නේ. දැන් ඔයාලගේ මට්ටමේ ඔයාලා හිතන ඔයාලගේ දැන් ඉල්ලන එකක් කරනවා ඒකටයි කියන්නේ. තව කෙනෙක් ඉල්ලන එකක් කරනවා ඒකටයි කියන්නේ. එයාට වෙන එකක් කියලා හරියන්නේ නැහැ. අපි අර මේක ඔක්කොම මොකක් කළා මේ අමුතු ඉගෙන ගැනීමනේ කරන්නේ. මේක හරි මේක සත්‍යවාදී නිසා සත්‍යයට කර කරන්නේ හරිය සුන්දර නාම. ඒක හැම විදිහම තියෙන සත්‍යයක්. පොඩ්ඩක්වත් දැන් අපි අර දැනුමෙන් අපි වංජනික කරලා ප්‍රකල්පන දාගන්න එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකයි අපිට මේ පොඩි අවුලකට තියෙන්නේ. අපි ඉන්න තැන එක සත්‍යවාදීව මේ කටයුතු කරාට හරියම සුන්දරයි. අපට ඇහෙන්නේ අලුත් වචනනේ. පංච උපාස්කන්ධ කියන විඥාන නාම රූප කියන. ඔන්න ඔය නිසා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔය විදිහට ජීවිතේ ඉස්සන්න බැලුවොත් එහෙම හරි මේ හරි සැපයක්. හරි සැහැල්ලුවක්. එකතු වෙන්න ගන්නේ. පොදාන සාමාන්‍ය මට්ටමක කට්ටිය මේ වාහන වලත් ඒ කරන්නේ. වාහනේ කැලි කරලා ආන්නේ ඕනේ කියලා දැන් යන්නේ ඒක තමයි. ඇඟෙත් කැලි කරලා දාන්නේ අන්නේ ඉන්නේ. අර චින්තනයේ කියමුවාට පස්සේ ප්‍රශ්නේ නැහැ මන්නේ. ඇඟ තුවාල වුණා. ඇඟේ ලෙඩද ඈ. අරේ ප්‍රශ්නේද මේකේ ප්‍රශ්න. දැන් අපි හිතමු අපිට අර්බුදයක් ආවා කියලා වුණා. හිතට නෙන්නේ නේ. හිතත් එක්ක අපිට මොන හරි ප්‍රශ්න. අපිට වාහනේ ප්‍රශ්න. වාහනේ හිතරනේ. දැන් ඔය කරුණු ටික ගැන හරියට කල්පනා කරොත් මේ ප්‍රශ්නේ දෙන්නේ. ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ? ඔය ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ එතකොට? ඔය විදිහට කල්පනා කරොත් මේ ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ? ආයෙත් වාහනේ කන්න පුළුවන්. අයියෝ එතනදී මේ කෑලි අකඩ ගෑල් දෙක මේක තියෙන කියලා හිතන්න ඕනේද? නෑ. මේක මේ ලෝකයේ මේ අපිට හරවලා ධර්ම ඉගෙන ගන්න එකයි වැඩේ තියෙන්නේ. ඒක නේ මුස්පේන්තුකමක් කියන්නේ. මුස්පේන්තුකමක් කියන්නේ තියෙන්නේ. අපිට හරවලා ඉගෙන ගන්න නිසා. මේ ප්‍රශ්න කරනවා කියන්නේ ආරම්භයේ කියන්නේ පඬුම් පරිලෝක කියලා කියනවා. පටලවා ගන්න නැති පැත්තට. ඒ කියන්නේ මේකෙන් මේ ප්‍රත්‍යයෙන් හටගන්න. මේ ප්‍රත්‍ය නැත්තම් හටගන්නේ නැහැ. ඒකයි තමයි නැති පැත්ත. පටලවා කියන්නේ. අනිත් පැත්ත කියන්නේ. මේ හේතුවෙන් මේ ඵලය. මේ හේතුව නැත්තම් මේ ඵලෙ නැහැ. දැන් බලන්නකෝ මේක හැබැයි අවස්ථා දෙකක් නෙවෙයි. දැන් අපි අපට ඔක යනවා අවස්ථා දෙකක්. මොකද අවස්ථා දෙක? දැන් අපට හිතන්න නැතුව ඉන්න ඕන හිතෙම නැති වෙනනේ. හිතන්න. එතකොට මෙහෙම බලන්න. අපි හිතමු මොකක් හරි දැන් මත් වාහනේ ගැන හිතලා බලන්න මොන හිතේ. දැන් ඒ හිතීම නැත්තම් ඒ හිතීම නැත්තම් නෑ නේද දැන් තියෙන්නේ. හැබැයි හිත තියෙනවද නැද්ද? ඉතින් හේතුව ඵලය තියෙනවා. දැන් අපිට නැතිුනේ හිතීම හිත නැතිවීමෙන්ද නැහැ. හිත නැතිවීම නැතුනේ නැහැ. එතකොට මේ ප්‍රශ්නේ આવුනේ. එතකොට නම් දැන් අපි ඒ බලන්න යන්නේ ඊට පස්සේ නැති වෙනවා. ඊට පස්සේ නැති වෙනවා කියලා. දැන් අර විදිහටම බලන්නකො. නිරෝධය කියන කාරණා දැන් ඔන්න හිත හේතුවෙන් හිතීම. මම ලෝකෙන් කතා කරන්නේ. ලෝකෙන් කියන අපිට මේ දැන් ගෝචර හිත හේතුවෙන් හිතීම. එතකොට දැන් අපිට මේ කරුණ ගැන හිතද්දීම දැන් මම ඔයාලට කලින් කියලා දුන්නා. හිත කියන එකකට ඇති බවක් ආවද? නෑනේ. හිතීම කියන්නේ නැති බවක් ආවා. දැන් මේක හරියටම හොයද්දි හිත කියන එක ඇති බවක් ආවා. නෑනේ. දැන් ඇති බවක් ආවා නම් ඒක මේ දැන් ඒ හිත වෙන් කරලා හම්බෙන්නේ. හිතයි හිතවිලි වෙන් කරලා හම්බෙන්නේ. ඇති බවක් ආවේ නෑනේ වෙනම.
හිතීම කියන එක වෙනම හම්බුණා නැති බව නෑනේ. දැන් ඇති බවක් ආවේ නෑ කියන්නේම දැන් හිතකුත් හිතීමකුත් හම්බෙලා. ඉතින් හිතයි හිතීමයි කියන කරුණු දෙක හොයද්දී මොකද්ද? හිත නැති තැන හිතීම නෑ කියලා නේද හම්බුනේ. දැන් අපට හම්බ වෙනවද දැන් මේ කරුණු දෙක දැන් මේ කාරණා අපි කියලා කතා කරන්න පුළුවන් එකක් විතරයිනේ. කතාවක් විතරයි. බුදුරණවහන්සේ කියන්නේ මේ ලෝකේ කියවිලක් විතරයි. ඒකම නැතුව අපට මේ ඇත්තටම අපි මුහුණ දිලා බලනකොට හිත ඇති කල්ලි හිතීම ඇත කියන කාරණාව කිසිදු විදිහකින් හම්බ වෙන්නේ නැහැ. මොකක් හොයද්දිද? හිතීම හොයද්දිම හිත ඇති කල්ලි. ඒ එද්දිම හම්බෙන්නේ. ඉතින් දැන් ඊට පස්සේ දැක්දිමුනේ. ඊට නැති වුණා කියලා දැන් අපට නැති වෙනකොට අයින් වෙලා යනවා කියන එක තිබ්බ එකක් අයින් වෙනවනේ. දැන් මේ තිබ්බ එකක් අයින් වුණා නැත්තම් ඒ කාරණාව නැති බව කියන්නේ හේතු හොයනකොටම හිත නැති කරලා හිතීම නෑ නේද හම්බුනේ. ඒක ළඟ වෙන්නේ දෙන්නේ. ඒක තුමක් නේ අන්න ඒක තමයි නිරෝධය. ඒක තමයි පටිඝ. මේක එකක් වෙනවා නික වෙන්න තියන්නේ. දැන් මේ දෙක දැන් අපට තියෙන ලෝකේ වෙනම තියෙනවා. දැන් අපට ඇයි මනසින් දාගෙන තියෙන්නේ එක වැඩි තියෙන්නේ. දැන් මෙතනින් බලන්නකො මේ බලන්න. තව ටිකක් තියෙන මේ මැටි කෝපෙක් කියන්නේ. දැන් අපට ඇත්ත නෙමෙයි දවන්නේ මෙතන. හරියටම බැලුවොත් ඒ මැටි කියන්න බෑනේ. ඒ මැටි වෙන්නේ නැහැ. හැබැයි අපිට මේ මැටි කියන්න පුළුවන් බලන්න. මේ මැටි නැතුව අපිට මේ කෝපෙක් කියන්න පුළුවන්. දැන් අපි මැටි කියන හේතුව අපි කතා නොකර මේ මැටි හේතුව කතා නොකර මේ කෝපෙ කියන්න පුළුවන්. ඒ කෝපෙ කියන්නේ කතා කරන්න බෑනේ. මැටි නැති කෝපෙක් තියෙන්නේ. මේ මැටි ඇති කල මේ කෝපෙ කියන කාරණාවදී අපට මේ මැටි ඇත්ත එක නෙමෙයි බලන්න. හැබැයි මේ මැටි කියලා හම්බෙලක් නැහැ නේ. හම්බෙලා නැහැ. හැබැයි මේ මැටි කියලා හම්බ වෙන්නේ නැත්තම් මේ කෝපෙ කියලා හම්බෙන්නේ කොහොමද? ඒ හම්බෙන්නේ නැහැ. ඉතින් ඇත්තේ වුණාට මොකද? මේ මැටි එක්ක මේ කෝපේ ඒ කතා කරද්දී මැටි කෝපේ දෙකම හම්බෙලා. දෙකම හම්බෙලා නැහැ. දෙක වෙන වශයෙන් අත්දැන් දෙකම එකක් නම් ඕන දෙකම එකක් වෙන්න බෑනේ. එහෙනම් මේක කෝපේ කියන්න බෑනේ කොහොමද? දෙකම එකක් වань මේකට මැටි කියන්නත් බෑ. මේ මැටි කියන කාරණාව මැටි කියන එක මෙතන කතාව වෙන්නේ නැත්නම් අපි කොයි වගේ විදියකින් කෝප්ප කතා කරන්න පුළුවන්ද? බෑ. මෙතන මැටි කතා කරන්න පුළුවන් ඒත් බෑ. ඉතින් මේ දෙකේම කතාව මෙතනදීම ඒ ඇත්තෙදිම මැටි කියන එකයි කෝප්ප කියන එකයි ඇති බවද හම්බුනේ නෑනේ. අන්න මේ මැටි නැති කල්ලි මේ කෝප්පේ නෑ. මේ මැටි ඇති කල්ලි මේ කෝප්පේ වෙයි කියන ඇත්තටම මොකද්ද උනේ? මේ මැටි නැති කල්ලි මේ කෝප්පේ නෑ. හැබැයි දැන් අපි බලන්නේ මේක කුඩු කරලා බලන්න. අන්න එක ලෝකෙම ඒක දැන් ඉතින් කුඩු කරන්නේ මොකක් එක්කද? මේ මානසික කියන්නේ කුඩු කරන්නේ අපි මේ එක්ක භෞතික පැත්තට ගිහිල්ලා එක්ක මානසික කියන්නේ අමුතු ලෝකෙකට ගිහිල්ලා මේ ඇත්තට මොනවද ඉන්නේ? නිකර ජීවිතය ඇත්තට වුණොත් එහෙම බුදුරණවහන්සේ පෙන්වන්නේ මේ බුදු කෙනෙක් උතරයි පෙන්වන්නේ ඔය අසාමාන්‍ය හිතන ක්‍රමේ අලුත් දෙයක් ලෝකෙට නැවෙන්නේ මොකක්වත්. ඒක නගර සූත්‍ර ලස්සනට පැහැදිලි වෙනවා. පුරාණ බුදුරුන්ගේ මගමයි ඉස්මතු කරන්නේ. අලුත් දෙයක් මොකක්වත් නෙමෙයි. මේක ධම්මත්‍රිතා ධම්ම නියමසා ඉදප්පච්චේ. ඒ කියන්නේ මේක දහම් ස්වභාවය. ධම්මත්‍රිති ස්වභාවය. අලුත් දෙයක් නෙමෙයි. බුදුන් වහන්සේ අලුත් දෙයක් ලෝකෙට කිසි දෙයක් කිව්වේ නැහැ. පෙන්වුවේ ඇත්ත. ඒතර ඇත්ත පෙන්වුවේ මෝඩකම ඉන්න නිසා. ඇත්ත පෙන්වන්නේ මෝඩකම ඉන්න නිසා. ඒතර දුරු වෙන්නේ මොකද? මෝඩකම. මෝඩකම දුරු වෙද්දී ඇත්ත කියන එක හැබැයි ලඟ වෙන්නේ. අන්න ඒකයි වෙලෙදී. ඇත්ත කියන එක ලඟ වෙන්නේ මේ මෝඩකම දුරු වෙද්දී මොකද වෙන්නේ කරන්නේ? අනුලෝම ක්‍රමයෙන් කියන්නේ ඇති බව විස්තර කරන එක.
පටලවම් ක්‍රමෙන් කියන්නේ නැති බව. දැන් අපට ওই දෙකක් කියලා අපි අර අවස්ථා දෙකකින් දාගන්නේ. ඔන්න ඔකන වැඩේදී. මේක අවස්ථා දෙකකේ කතාව නෙමෙයි. අනුලෝම ක්‍රමයේ හොයනකොටම අනුලෝම ක්‍රමයේ ඇත්ත ඒකනේ. අනුලෝම ක්‍රමයේ බලන තැනදීම මොකද දෙන්නේ? පටලවම් ක්‍රමය. අනුලෝම ක්‍රමයේ බලන තැනදී වෙන්නේ පටලවම් ක්‍රමය. ඉතින් පටලවම් ක්‍රමය වල අපි කතා දැන් හරි දැන් අපි හිතමු අපි ඉන්නේ මේ දැන් මේක අතහැලා අපි හිතීමත් කියන්නේ. දැන් එතකොට මම කියන එකක් කතා කරන්න පුළුවන්. කතා කරන්න බෑනේ. දැන් හිතියද කලින් මම ඒක කතා කරන්න බෑනේ. නැති වුණාද මම? ඒක කතා කරන්න බෑනේ. ඉතින් බුදුන් වහන්සේ නැති කළා නෑනේ මම. මම ඒක නැති කළා නෑ. හිතිය කියන එක කතා කරන්නත් බෑ. නැති කරා කියන එක කතා කරන්නත් බෑ. නැති වෙලා ගිහිල්ලත් නෑ. ඔන්නෝක තමයි නිදහස. ඒ තමයි මුක්තිය කියන්නේ. හැබැයි ඉතින් ඕක මේ දැන් මම ඔයාලගේ මට්ටමින් අපි මේ සාමාන්‍යයෙන් ඔකකින් අර ගැඹුරින් තව ඔය මට්ටම අපිට දිගටම හිතන්න අර දැන් ඔය කාරණා ඇහෙනකොට ඔයාලට තේරෙනවනේ මේක අමුතු වැදගත් කියලා. ඔන්න ඔය වැදගත් දේ තමයි අර ධර්මයේ තියෙන්නේ. එතකොට අපි මොකද කරන්නේ? මේ ඇත්ත නම් මේ කතා කරන්නේ ඒ වැදගත් දේ ඉගෙන ගන්නවද? සත්‍යවාදී අන්න ඉගෙන ගන්න. දැන් එතකොට ඒකත් එක්ක හිතන්න බැලුවේ. දැන් ඕක කරන්න දැන් අපි දැන් ඕක කරන්න මල්ලි සත්තු මරමරා ප්‍රාණඝාතය කරලා පුළුවන්. ඔය විදිහ චින්තනයක් නෙවෙයි. බෑනේ. ඕක කරවන් හිත විසිරුවගෙන නිදිමතේ හරි මොනවා හරි කරගෙන ඒත් බෑ. ඒ කාරණාවකත් දැන් ඕක වෙද්දි දැන් අපිට ඕක කරන්න යන්නත් එහෙම වෙද්දි බෑනේ. ඕක වෙද්දි ප්‍රාණඝාතය අධ්‍යයන කරනවා. ඒත් නෑ. ඔය විදිහට කටයුත්තක් වෙද්දි හිත විසිරලාද? ඒත් නෑ. දැන් අපි මොකක්ද කරන්නේ? මේවා ටික කරනකොට අරක වෙන්නේ. වෙයිද? මේවා තමයි අපි මේ ටික කරලා ඉන්න ඕනේ බෑනේ. නැත්නම් ඔක හිතන්න බෑනේ. හැබැයි මේ ටික කරා කියලා එනවද? නෑ. හැබැයි ඕක කරනකොට මේ ටික වෙනවද නැද්ද? හිත විසිරෙනවද? නෑ. දුස්සීලයිද? නෑ. දැන් අපි ඔන්න සිල් රැක්කා, ඔන්න සමාධිය වැඩුවා. දැන් නිවන් දකින්න යනවා. කොහෙද වෙන්නේ? හැබැයි ඒව නැතුව එතෙන් එන්න බෑ. අන්න එක වැඩේ තියෙන්නේ. ඒව නැතුව එතෙන් එන්න බෑ. හැබැයි ඒක කරා කියලා වෙන්නේ නැහැ. කරනකොට ඔක කරන්න ඕනේ නැහැ. දැන් කරන්න ඕන සිල් ලකින්න උඩ. දැන් අපිට මේ විදිහේ හිතීමකට යොමු වුණා නම් සිල් ලකින්න ඕන කියලා කරන්න ඕනේ නෑ. යා මම කරන්නේ නැහැ නේ ප්‍රාණඝාතය කරන්නේ නැහැ. දැන් ඔය හිතනකොට හිත එක් කරන්න ඕන කියලා කරනවනේ. නෑ. හිත විසිරලාද? නෑ. ඔන්නෝක තමයි ආරෂ්ඨාංගික මාර්ගයේදී කියන්නේ දැන් මම අපේ ජීවිතේ කරනොත් එක්කනේ පෙන්නේ. සැබෑවටම නිතරම හිතනකොට ආරෂ්ඨාංගික මාර්ගය කියන්නේ. දැන් ඔය හිතන කරේ ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා. දැන් ඒව දේවල් වල අපට ලැබිලා නැහැ. ඔන්න සිල් දැක්කා, ඔන්න සමාධියට, ඔන්න ප්‍රඥා ඒ ලැබිලා නැහැ. ඒක අර බුදුරන් වහන්සේ හරියටම කෙනාට කියන දෙපිළිවෙල තියෙන්නේ. අපි මේක මේ අමුතු සිද්ධාන්තය කියන්නේ අගෝචර ලෝකයක අගෝචර පිළිසක් අමුතු සිද්ධාන්තයක් ඉගෙනගෙන ඒක කරන්න යනකොට ඉතින් අවුල්. අමුතු ලෝකයක අමුතු කට්ටිය ආරෝග්‍යයක් ඉගෙනගෙන ඒක කරන්න යනවා. බුදුරන් වහන්සේ කතා කරන ඒ අහගෙන ඉන්න කෙනාට අනුව ඒ කාරණා ලස්සනට කියලා දෙනවා. ඔය දෙකින් ඉගෙන ගන්න නැහැ. ඔය දැන් ඇත්තටම අර සත්‍ය හොයන්න ඕන එකමත් එක යමෙක් ඉගෙන ගන්න යමු වෙනවා නේද? නැත්තම් නම් යන්නේ නැහැ. කොහොමද පටිසම්පදයෙන් ඔය විදිය පටිසම්පදයෙන් අලුත් එකක් නෙමෙයි. මේ ඔය කාරණාව ඇත්ත. ඔන්න ඔය කාරණාව තව ඇතුළට දියුණු වෙන්න වැදගත් විදිහට බුදුරණවහන්සේ හිතන්න ඕන අර දැන් මෙතනදී අපි බාහිර කර්මයක් එක්කනේ මම කතා කරන්නේ. බාහිර කර්මයක් කියලා කියන්නේ අපි මොකක් හරි ඇලිලා එක්කනේ කතා කරන්නේ. අතනදී පෙන්වන කාරණාව ඊට වඩා ගොඩාක් ගැඹුරු වෙක පෙන්වනවා. සුන්දර බවක් හිතෙන්ද කතා කරනකොට. කැරෙනවා කියලා නේ. එහෙම වෙන්නේ නේ. ආයි කතා බදන්නේ අන්නේ තමයි ආරේ කඳ දීලි කියන්නේ. තෝත කන්න කෙනාගේ දීලි අන්නේ විදිය. හැබැයි ඔතෙන් යන්න බෑ අර ඔය කඩ කරන්නේ ඒක. හැබැයි ඒව නොකර කියලා ඔතෙන් වෙන්නේ නැහැ. ඒව නොකර ඉන්න ඕනේ. හැබැයි ඒව නොකර හිටිය කියලා වෙන්නේ නැහැ.
දැන් අපි හිතන්නේ නොකර හිටියොත් වෙනවා කියලා. නෑ නොකර හිටිය කියලා වෙන්නේ නෑ. හැබැයි කරොත් වෙන්නේ නෑ. කරද්දී ඔක්කොම දැන් මේ වැඩේ කරන්න පුළුවන් කරද්දී බෑ. කට්ටියක් ඉන්නවා. හරි ඒක කරාම වෙනවා කියලා වෙන්නේ නෑ. කට්ටියක් ඉන්නවා නෑ ප්‍රශ්නයක් නෑ ඕන එකක් කරන්න පුළුවන්. එතකොට වෙනවද? වෙන්නේ නෑ. දැන් ඔය සිද්ධාන්ත කතා කරා ඔය විදිහට කතා කරගෙන යනකොට මම හොතාපන්න වෙන්න ඕනද? නෑ. රහත් වෙන්න ඕනද? නෑ. නිවන් දකින්න ඕනද? නෑ. හතර යන්නේක ප්‍රශ්නයක්ද? නෑ. ඔය ප්‍රශ්නේ වපත් වෙනවද? ඔය ප්‍රශ්නේ මුකුත් වෙන්නේ නෑ. ඔය දිද්දියට පැත්තකින් ඉඳලා පෙන්නනවා අන්න අර කට්ටිය අන්න අර විදිහට නේද හොතාපන්නයි. දැන් පිටින් කියන්නේ අපි මෙතන ඉඳලා ඒක ගන්න යනවා. පිටින් කියන අන්න අරකට කියන හොතාපන්නයි කියලා. අන්න අර කට්ටිය පහත් කියලා කියනවා පිටින් ඉඳලා කියන්නේ. අන්න අර කට්ටිය සක්කාය දිට්ඨිය නෑ. ඒ පිටින් කියනවා. අපි ඒක මෙහෙට අරගෙන ගන්නේ. ඒතර ප්‍රශ්න එකක් තියෙනවා මොකද? සත්‍යවාද නැති කියන්නේ. සත්‍යවාද නැති නිසායි සෝතාපන්න වෙන්න ඕයන්නේ. රහත් වෙන්න ඕයන්නේ. අසතුටුකින් නිදහස් වෙන්න ඕයන්නේ. සිල් ලැකලා සමාධි වල නිවන් දකින්න පුළුවන් කියලා හිතන්න. නැත්නම් ඒවා බෑ. ඒවා කරන්න නැතුව නිවන් දකින්න පුළුවන් කියලා හිතන්න. ඔය ඔක්කොම හිතන්නේ එකක් නැති නිසා. සත්‍යවාදී නේ. සත්‍යවාදී ධර්මයට මොකක්ද? ඔය ප්‍රශ්නේ මුකුත් තියෙන්නේ. හරි තරලයි දැන් ඔයාලා ඔය අහනකොට අරනේ. ඔයාලගේ දෙන්න මම කතා කරන්න ඕනේ. දැන් ධර්මයේ ලොකු ගැඹුරු කතා කරනවා. එතකොට හරිය මේ සරලව කතා කරන්නේ. හැබැයි ඕකෙන් ඇති වෙන්නේ සත්‍යවාදී බවක් ඇති වෙලා අර පැත්තේ වටින් ඉඳන් දුන්නා දැන් මම අර කිව්වේ හිතයි හිතවිලි කියන කාරණාව දෙක ඒ කාරණාව තව ඇතුළට කියන්නේ ඕකේ තවත් ගැඹුරටම තමයි කොහොමද අර හැබැයි අපිට දැනෙන තැනින් කතා කරන්නේ. අපි දැනෙන තැනින් කතා කරන්නේ නැතුව ගැඹුරට අර කරුණ මෙතෙන්ද ගලපනවා. ඒක මහා පරස්පර බව. හිත අපි ගත්තොත් හිත කියන එකට අපි ගත්තොත් එක්ක මනස කියලා ගත්තා. හරි. ඔන්න හිත මනස. එතකොට අපි ඒකට ආය නාම රූප කියලා හොයමු. හිතවිල්ල අපි මේ හිතනවා කියන එකට අපි ගමු මනසෙන් දැන් මනසෙන් ඔන්න සංස්කාර සකස් වෙනවා. දැන් ඔය සිස්ටම් එකට දැන් අර කියපු කාරණාව මෙතෙන්ද අපි මේ අමුතු විදිහට ගලපනවා. ඔන්න ඕක තමයි කරන්නේ. ඉතින් එහෙම ගලප ඉන්න කෙනෙකුට දැන් ඔයාලට ලේසි ධර්මයේ අහන්න ලේසියි නේද? අර අපිරිසුදු භාවය නේ. දැන් අපිරිසුදු කියලා අපි බලන්නේ මේ ජවිවර කරනකොට ඒක අපිරිසුදු බවක් තමයි. අර වැරද්දක් කියලා පේන වැරද්ද කරන එක පේන්නේ ඒක අපිරිසුදු කියලා පේන්නේ. ඒ අපිරිසුදු බව නැති දැනදී හරිය සරලව කියලා දෙනවා. අර අපිරිසුදු බව වෙනකොට ඉතින් කියලා දෙන්න කලින් අහේ ගලපලා වෙන ආයෙත් දැන් ඔයාලා මගෙන් ඇහුවේ නැහැ නේ පෙරල්ලා මේ එතකොට බලන්න මේ කියන්නේ නාම රූප කියන එකට මේ විඥාන කියන එකට මේ සංකාර කියන එක කියලා පෙරලා ඇහුවේ නෑ නේ වගේ. ඇයි ඔයාලට අර ඒක නැත්නම් ගලපන්න ඕනේ. දැන් දන්න කෙනෙකුට ඒවා කියලා දුන්නොත් මොන ඔය ටික ගලපනවා. දැන් ඔයාලට මම ඕක කියන්නේ ඔයාලා වෙනම මං කියන එකත් එක්ක හිතුවනේ. අර කට්ටිය හිතන්නේ මොකද දන්නවද? එයාලා දාලා දෙත් එක මෙතන ඉන්නේ. දැන් මෙතන මං කියන එකත් එක්ක හිතන්නේ එයාලා දාලා දෙත් එක ඉන්නේ. එයාලා ඒක නැමිනද? නැමිනේ නෑ. එයාලා දාලා දෙත් එක හිතනවා. දැන් මොකද්ද වෙන්නේ? ගලපනවා. දැන් ඔයාලා කරේ මොකද්ද? මං කියන දෙත් එක හිතුවා. අර කට්ටිය කරේ මොකද්ද? එයාලා දාලා දෙත් එක ගලපුවා. දාන දෙත් එක ගලපුවා. ඉතින් හිතින් වැඩිනවා ඔයාලා කියනවා. එතකොට අර කට්ටිය කියන එක ලැබීමනේ. දැන් අසන ශ්‍රද්ධාව කියන්නේ මල්ලි සිදුවීම. පතන ශ්‍රද්ධාව කියන්නේ ගැළපීම. ඒ කියන්නේ මේ මෙතන දැන් ඔයාලට මම ওই කාරණාව කියනකොට ඔයාලා වොන්න අහපු කාරණාවක් තියෙනවා ওই සිද්ධිය හරියට. ඔය සිද්ධිය ගැන අහපු ඔය වගේ මොකද අහපු කාරණාවක් තියෙනවා. දැන් මං කියන එකත් එක මොකද වෙන්නේ? ගැළපෙනවනේ. අන්න එතකොට මොකද අනුගත වෙන්නේ? අන්න එතකොට අනුගත වෙනව නෙමෙයි. අන්න එතකොට ඔයාලට සුඛයක් තියෙනවනේ. අන්න ඒක හදන්න. රුචි කියන්නේ දැන් මම කියලා යනකොට ඔයාලට තියෙනවා ඔයාලට හරි අමුතු කැමැත්තක් තියෙනවා. දැන් මොකද වෙන්නේ? ඔයාලට කැමැත්තත් එක්ක මේ කියන එක ගැළපෙනවා. ඊළඟට ඔයාලා අහලා දැනගත්ත දේ තියෙනවා. ඒත් එක්ක ගැළපෙනවා. කල්පනා කරන ඔයාලා කල්පනා කරන ක්‍රමයක් තියෙනවා. ඒත් එක්ක ගැළපෙනවා. ඔන්න උමයි යන්නේ. අතන ශ්‍රද්ධාව කියලා කියන්නේ මම කියන දේ හරි ඒ කියන්නේ මොකද්ද කියලා අහගෙන ඉන්න. මම කියන දේ හරි එහෙනම් මම කියන්නේ මොකද්ද කියලා අහගෙන ඉන්න. අතන ශ්‍රද්ධාව කියලා කියන්නේ දන්න දේත් එක්ක සැසඳෙන නිසා
හොඳ දෙයක් කරන්න නැති කිව්වා. දෙන්න නිසා. හරි දෙයක් කිව්වා නම් හතතුයි. අතන එහෙම එකක් නෙමෙයි කිව්වේ. ඉතින් කියන්නේ ස්වාමීන් අපරාධ කරනවා. ඔව් ඔයාලගේ මුට්ටුවට මම අරගෙන. ඒ කියන්නේ ඔයාලගේ තියෙන කාරණාවත් එක්ක මම කියන කාරණාවයි ඒතර අපි දෙගොල්ලෝ එක. ඒ කියන්නේ මට නම් කම නැහැ කියන්නේ බුදුරණවහන්සේ. ඇත්තටම දැන් අපි හිතමු මම ඔයාලට නාස්නලුවක් දානවා. නාස්නලුවක් දාලා ඔයාලා රිලැක්ස් එකේ ඉන්න. ඔබත් ඇලිලා නැහැ. දැන් මට ඕනේ ඔයාලා ඇදලා ගන්න. මම කොහොම අදින්නේ? එන්න ඇදලා තියෙන්නේ. එනවනේ. ඔයාලා අල්ලගන්නේ නැහැ කොහොමවත් බැඳෙන්නේ නැහැ කොහොමවත්. මොකද වෙන්නේ? ලක්ෂණයට මල් ළඟට එනවනේ. හැබැයි මම ලාංසවද්ද අදින්න ගියාට ඔයාලා ඔය අල්ලගන්නනේ. පුළුවන් දෙන්නේ බෑ. හරියට මම නාශනවත් දාලා ඔයාලා රිලැක්ස් එකේ ඉන්න මම අදිනවා වගේ. මට අමාරුවකුත් නෑ. ඔයාලා මල් ළඟට එන්න. එච්චරයි. අන්න ඒක තමයි නඩ. ඒ කියන්නේ මම කරන දේට ඔයාලා අනුගත වෙලා. ඒ කියන්නේ එතනින් එහා දැන් මම හිතන්න ඕන විදි ටිකක් කියනකොට දැන් කියාගෙන ආවනේ. එතනින් එහා ඔයාලට හිතන්න වෙන කරුණු වෙන්නේ නෑ. අන්න ඒක තමයි යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ඔයාලා හිතනවා හැබැයි. හිතන්නේ මොකක් එක්කද? ඇහෙන එකත් එක්කනේ. අන්න ඒ තමයි ඔයාලට පිටින් මේක. ඒ කියන්නේ ඔයාලට ඇහෙන කාරණාව ඒක එක්ක ඔයාලා හිතනවා මිස ඔයාලගේ හිතට එන දේත් එක්ක ඔයාලා හිතන්නේ. ඔයාලගේ හිතට එන්න මේ කියන විදිහ දෙයක් නැහැ. දැන් අර බණ භාවනා කරලා ධර්ම ඉගෙනගෙන ඒ කට්ටියන්ට මේක නිකන් ගැලපෙනා වගේ දෙයක් තියෙනවා. එතකොට මේකෙක් එන්නේ නැහැ. එතකොට යෝනිසෝ මනසිකාරය එන්නේ නැහැ. එයාලා ගැලපිල්ලක් කරන එක විතරයි කරන්නේ. ඒකයි හරි අමාරු ධර්මයේ කියන්නේ. ධර්මයේ කියන්නේ අමාරුම මෙන්නේ. ඒ කට්ටිය. ඒකම ඔයාලම විතර අහන්න මොකද ඔයාලට හරි ලේසි කියලා දෙන්න. ප්‍රශ්නේ තියෙන්නේ අර ගැම්ම තියෙන ඕන ටික. උනන්දු ඕනකම ඒක ඔක්කොම එනකොට අර හරිම ලේසි අවුත් කට්ටියන්න කියලා දෙන්න. අර කිසිම අපිරිසිදු භාවයක් නැති කට්ටිය. අනික විශ්වාසය කියන්නේ ලෝකයේ මට්ටමේ විශ්වාසය ඔක්කොම ටික තියෙනවනේ. ඒ තේරෙම එකටි වෙලා එනකොට හරිම මේ ලේසි. ධර්මයේ කියලා දෙන්න ලේසි. කියලා දෙන්න කැමැත්ත ඇති වෙනවා. ඉතරලා ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. ඔය විදිහට අර කතා කරන්න කියන්න දැන් ඔයාලගේ මානසිකත්වයේ එක්කෙනාම කතා කරන්නේ. දැන් මට පිරිසකට කතා කරනකොට මට මානසිකත්වයෙන් කතා කරන්න බෑනේ. මට කතා කරන්න පුළුවන් එක්ක සූත්‍රයේ තියෙන ඒ කාරණාව නැත්තම් මට දැන් එක්කෙනෙක් කතා කරනකොට කොහොම හරි මොකක් හරි කරලා යාගේ මතවාද බෙදලා හරි කතා කරන්න සම්පූර්ණ නෙමෙයි. එයාව අමාරු හරි දාන්න පුළුවන්. අනියම කතා කරලා. දැන් පිරිසකට ඔබ කියනකොට ඒ කෙනා වේගින් වශයෙන් නෙමෙයිද ගන්නේ. ඉතින් මම කියන කාරණා අර්ථය අඩු වෙයි. කෙනෙකුට හරි යන්න දෙපේ නැත්නම් එක්කෙනෙකුට එක්කෙනෙකුට යන්නේ නැහැ කියන්නේ ඒ කට්ටිය යාලට ඕන ටිකකින් ගත්තා. අර එයාලට ගන්න සම්භාවිතාවයත් වැඩි. මොකද එයාලා ගන්න දේවල් වැඩි. ගන්න සම්භාවිතාවයත් වැඩි. එක විදිහට ගන්න. ඔය කරුණක හිත ඔබ හිතන්නේ. හිතන ඔය හැබැයි දැන් ඔය කරුණක මල්ලි තියෙන ප්‍රශ්නේ තමයි අපට ඔය කරුණ එක්ක එතනින් එහාට හිතන්න ඉඩ නැහැ. මන්දි දැන් අපි කොච්චර කිව්වත් දැන් අපි හිතමු දැන් මම ওই කාරණා කිව්වට ඔයාලට ඊළඟට ආයෙ මොන වගේ එක හිතනකොට හිතන්න ඒක එක්කනවල යන්නේ. දිගට හිතන්න බෑනේ. ඒක මොකටද මහාකාරයක් හිතේ. නමුත් ඒක යන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි මේ ටික ඉගෙන ගන්න ඕනේ. මේකේ දැන් අපට වෙනම එකක් තියෙනවා. අරක අපට ගන්න විතරයි ඒක හේතුව. හිතන්න ඕන දෙයක් ඉස්මතු කරලා ගන්න. අතනදී අපි අලුතෙන් ආයතන ගන්න නිකන් දියාරු වෙන්න ඇතු කරන්නේ. ඒ කියන්නේ අපි අපේ ජීවිතේ කරුණු එක අපිට අපේ මදිකමත් එක්ක නැත්නම් හොඳටම තියෙන කෙනාට ආය අවශ්‍යතාවයක් නැහැ. මදිකමත් එක්ක අපි ඔක හිතන්න ගියා කියලා අපිට දියාරු වෙනවා. හැබැයි අපිට ඔය කාරණාව එක්ක ඒ බුදුරණවහන්සේ බෙදපු කාරණා වැදගත් කියලා ඒක ඉගෙන ගත්තොත් ඒකේ තියෙනවා වෙනම ටිකක් හිතන්න. අන්න ඒකයි එතනින් වැදගත්. නැත්නම් අපට අර දැන් අපි හිතමු දැන් මම ඔය කියපු කරුණු තුල එක්කම යම් කිසි කෙනෙකුට ධම්මයක් ඇති වෙන්න හේතු වෙලා සහ එතනින් එහාට ලොකු දෙයක් ඇති වුණා නම් එයාට ඒ කාරණාව ඔස්සේම ජීවිතේ පවතිනවා. අපි හිතමු අසාමාන්‍ය සත්‍යවාදී කෙනා.
එතකොට අරවත් කියන්නේ නෑ. නමුත් අපේ ජීවිතේ එහෙම නෑ. ඒ නිසා අපි බලෙන් අරව කොච්චර ගන්න ගියත් අපේ සාමාන්‍ය දිනදා ජීවිතයේදී අපිට අමාරු. මම නිතරම හිතන්න හුරු වෙන්න කියන්නේ කොහොම හරි එකට තල්ලු කරන්න. දැන් ඔතනදී අපිට මේක වැදගත් කියලා ආවට පස්සේ අපි මේකත් එක්ක හිතන්න ගන්න මොකද්ද මේ කියන්නේ මොකද්ද මේ කියන්නේ. දැන් අපේ සංසිද්ධියක් එක්කනේ කතා කරන්නේ. එතකොට අර වෙන එක නෙමෙයි මේ කියලා තියෙන්නේ. වෙන එක නෙමෙයි කියලා කියන්නේ අලුත් දෙයක් නෙමෙයි කියලා තියෙන්නේ. ඔය කාරණාව තව පුළුල්ව විග්‍රහයක් කරනවා. ඒකයි එක ඉගෙන ගන්න. ඒකයි මම හැම වෙලේම අහන්නේ. හොද කිව්වේ.